තෙරුවන් සරණයි සියලු දෙනාටම. අකුසලින් දුරව කුසල මත පිහිටා අපගේ ජීවිතය සාර්ථක කරගන්නට ආබැසි වන සදරමේ සංනිවේදනය කරන බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කෙරෙන්නේ. ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම කොට වදාළ පූජ්‍යපාද කලිකමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ බත්තර මුල්ල සුබෝතිපුර පදිංචි W.T. පෙරේරා මහතා ඇතුළු පවුලේ පින්වත් පිරිස සහ ඥාතීන් පිරිස විසින්. එවැගේම මෙම උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අද දිනේ ශ්‍රී ලංකා ගෝධිලි සංස්ථාවේ සිංහලාංශයේ අතිරේක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ විශ්‍රාමික සුනිල් අබේසිරි මහතාත් පැමිණ තිබෙනවා. එතුමාත් අපි තාමත් ගෞරවයෙන් පිළිගනිමින් උතුම් සද්ධර්ම දේශනාව මෙතෙන් සිට පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. සාදු කියන කවුරුත් වාසනාවන්ත පින්වතුනි, අද ඔබ හැම දෙනාම බෞද්ධ රූපවාහිනිය ඔස්සේ පිනාතර අග්‍රම පිනක් වන ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන මොහොත. බත්තර මුල්ල සුබෝතිපුර පදිංචි W.T. පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාම ඥාති හිත මිත්‍රාදීන් හැමෝම එකතු වෙලා මේ ධර්ම දානමේ පින සිදු කරන්න. ඉතින් ඔබ හැම දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේට පමණක් පිහිටන ශ්‍රාවකයන්ට සාධාරණ නැති විශේෂ බුද්ධ ඥානයන් බුදුවරුන්ට පමණක් පිහිටනවා. ඒ බුද්ධ ඥානයන් අතර දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහටම පවත්වන්න පුළුවන් සාරිපුත්ත හාමුදුරුවන්ට. සාරිපුත්ත හාමුදුරුව ගැන ධර්මයේ විස්තර කරන්නේ උන්වහන්සේ ධර්ම සේනාධිපති, ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි, ඒකා සංකේය කල්පලක්ෂයක්, අසංකේයකුත් කල්පලක්ෂයක්ම පෙරම් පුරාගෙන ආවා අගසව් තනතුරක් ලබන්. සමහර අවස්ථාවල් වල බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට උන්වහන්සේට කොන්දේ අමාරුවක් තිබිච්ච සිදුවීම් කීපයක් දේශනාවල තියෙනවා. බණ කියාගෙන යනකොට බුදුහාමුදුරන්ගේ කොන්දේ අමාරුව වැඩි වෙනවා. ඒ ඉරියව්වත් එක්ක ඉඳගෙන ඉන්න වාඩි වෙන ඉරියව්වෙන් ඉන්නකොට කොන්ද රිදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනාව පවත්වාගෙන ගිහිල්ලා මැදින් නවත්තලා අහනවා, "කොහොමේ සාරිපුත්ත ඉන්නවද? සාරිපුත්ත, මගේ කොන්ද ගොඩාක් රිදෙනවා. ඔබ මේ දේශනාව පවත්වන්න" කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සිංහසෙයියාවෙන් ඇලවෙලා නිදාගන්නේ. අර ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් ඉන්නයි අපහසු. සිංහසෙයියාවෙන් හොඳට දේශනාව අහගෙන ඉන්නවා. දේශනාව අවසානයේ සාදුකාර දීලා අනුමෝදන් වෙනවා. "සාදු සාදු සාදු මහණෙනි, මේ සාරිපුත්තයන් වහන්සේ මගේ දේශනාව ඒ විදිහටම පැවැත්වුවා" කියලා බුදුරජාණන් වහන්සේ අනුමෝදන් වෙනවා. හැබැයි මතක තියාගන්න, සාරිපුත්ත හාමුදුරන්ටවත් නැති විශේෂ බුද්ධ ඥානයක් බුදුහාමුදුරන්ට තියෙනවා. දේශනාව ඒ විදිහටම පැවැත්වුවත් සාරිපුත්ත හාමුදුරන්ට කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්ම බලලා ඉලක්කයට බණ කියන්න බෑ. චතුරාර්ය සත්‍ය ගැන බුදුහාමුදුරන්ගේ දේශනාව ලස්සනට ඒ විදිහටම දේශනාව කරන්න පුළුවන්. නමුත් කෙනෙක් දිහා බලලා හරියටම ගැළපෙන විදිහට බුදුරජාණන් වහන්සේ කෙනෙක් දකිනකොට එයාගේ මුළු සංසාරෙම, එයා හිතන පතන විදිහ, එයා කරපු සසර පින, එයාට ධර්මාවබෝධයට මොන වගේ දෙයක්ද එයාට උපකාර කරන්න කියලා සියල්ල බුදු වැසට වැටහෙන.
ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානි කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්ම දැකීමේ නුවණ. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ බණ කියනකොට දහස් ගානක් බණහනෝ. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට ඒ හැමෝගෙම හිත බුදු ඇසින් පිරිසිඳ බලනවා කියන. කාටද අද දවසේ ධර්මාවබෝධය ලබන්න පින තියෙන්නේ? කාගේ හිතද ධර්මාවබෝධයට සකස් වෙන්නේ? ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ පිළිවෙල කතාවක් කරනවා බණ කර ධර්ම දේශනාවේදී. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං, නෛෂ්ක්‍රම්‍ය ආනිසංස මේ පිළිවෙල කතාව තුළ හැම මොහොතේම අර බණ අහගෙන ඉන්න අයගේ හිත බුදු ඇසින් පිරිසිඳ බලනවා කියන. දැන් හිත ධර්මාවබෝධයට සකස් වෙලාද? දැන් හිත ධර්මාවබෝධයට සකස් වෙලාද? හිත ධර්මාවබෝධයට සකස් වෙලා නම් බුදුරජාණන් වහන්සේ සාමුක්ඛංසික දේශනාව කරනවා. චතුරාර්ය සත්‍ය ඇතුළත් දීර්ඝ දේශනාව සාමුක්ඛංසික දේශනාව. ඒ සාමුක්ඛංසික දේශනාව ගැන සඳහන් වෙන්නේ බුදුහාමුදුරන්ට විතරමයි කියන ඒ දේශනාව කරන්න පුළුවන්. සාරිපුත්ත හාමුදුරන්ට සාමුක්ඛංසික දේශනාව කරන්න පුළුවන් කමක් නැහැ. බුදු කෙනෙකුට විතරයි පුළුවන්. ඒ දේශනාව අවසන් වෙනකොට අර බණහගෙන ඉන්න කෙනා දේශනාව අවසානයේම එක්කෝ සෝවාන් වෙනවා, එක්කෝ සකදාගාමී වෙනවා, එක්කෝ රහත් වෙනවා, එහෙම නැත්නම් අනාගාමී ඵලය ලබනවා. තම තම නැන පමණින් දේශනාව කෙලවර ධර්මාවබෝධය ලබනවා. දැන් බලන්න ඔබ අහලා ඇති චුල්ලපන්තක හාමුදුරුවෝ ගැන අහලා ඇතිනේ. සමහර අය ඉන්නවා සසර පින තියෙනවා. ඒ පින මතු කරන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. චුල්ලපන්තක හාමුදුරුවෝ කියන්නේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. 80 මහා ශ්‍රාවකයන්ට අයිති. මේ බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවක තනතුරක් ලබන්න නම් කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕන කි. මනෝමය ශරීර මවන භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථාන ලැබි චුල්ලපන්තක හාමුදුරුවෝ. ඒ තරම් පින තිබ්බත් මතක තියාගන්න සමහර අයට නිවන් දකින්න පින තිබ්බ අයට සමහර කාල තියෙනවා කර්ම විපාක වලින් වැහිලා යනවා. ජීවිතේ දැන් ඔබම නිකන් හිතන්න මේ හොඳට බණ අහගෙන පින්කම් කරගෙන එනවා. සමහර කාල තියෙනවා බණ පොතක් අතින් අල්ලන්න හිතෙන්නේ නැහැ. බුදුන් වඳින්න හිතෙන්නේ නැහැ. පින්කමක් කරන්න හිතෙන්නේ වැඩක් නෑමයි කියලා හිතෙනවා. කවුරු හරි බණ අහනවා දැක්කත් තරහ යන කාලෙ ඉන්න පුළුවන්. ඒ හිතේ සමහර කාලවල එනවා අරතිය කුසල ධර්මයන් වලට අකමැත්ත. ඒකට ධර්මයේ කියන අරති කියලා. කුසල් වඩන්න අකමැති. කුසලයට හිත මැලි වෙනවා. පින්කම් කරන්න හිතෙන්නේ. අපිත් ඉතින් පින්කම් කරන්නේ කෝවැ ප්‍රතිඵල වැඩක් නැහැ කියලා හිතෙනවා. එතකොට චුල්ලපන්තක හාමුදුරුවන්ට පැවිදි වෙලා තමන්ගේ අයියා මහා පන්තක රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ රහත් වෙලා. චුල්ලපන්තක හාමුදුරුවෝ පැවිදි වුණාට එක ගාථාවක් පාඩම් හිටින්නේ කර්මිකින් වැහෙනවා. කොහොම හරි පාඩම් කරනවා ගාථාවක පද 4යිනේ. පළවෙනි පදේ පාඩම් කරලා කොහොම හරි ඒක මතක තියාගෙන ඊළඟ පදේ පාඩම් කරලා අරක මතක් කරනකොට ඒක මතක නැහැ. උත්සාහ කරා එක ගාථාවක් පාඩම් කරගන්න බෑ. ලොකු වීරියක් ගත්ත බැරිම තැන තමන්ගේ වැඩිමහල් සහෝදරයා පැවිදි වෙලා රහත් වෙච්ච මහා පන්තක ස්වාමීන් වහන්සේ ළඟට ගියා. ගිහින් කිව්වා අයියේ මට ගාථාවක්වත් පාඩම් හිටින්නේ නැහැ කිව්වා. මං ලොකු උත්සාහයක් ගත්තා. මං කාලයක් වීරිය වඩනවා. අනේ මට ගාථාවක්වත් පාඩම් කරගන්න බෑ කිව්වා. ඒ වෙලාවේ මහා පන්තක ස්වාමීන් වහන්සේ කියනවා මල්ලි මේ ධර්මයේ පරම ගාම්භීරයි. ඔබ වහන්සේට එක ගාථාවක්වත් පාඩම් කරගන්න බැරි නම් කොහොමද ඇහුව මේ නිවන් මාගේ ධර්මයේ දියුණු කරලා ධර්ම අවබෝධය කරා යන්න. ඔබ වහන්සේට පින මදි ඇති. ඒ නිසා මේ මහානකම නම් කරන්න බෑ කිව්වහම. සිවුරු ඇල්ල ගිහිල්ලා පිනක් දහමක් කරගෙන පින් කරගන්න කිව්වා. දැන් ඔන්න දීපු උපදේශ. දැන් බලන්න මේ රහතන් වහන්සේ නමක් වුණත් දීපු උපදේශ හරියද? චුල්ලපන්තක හාමුදුරුවෝ උන්වහන්සේ සිවුරු අරින්න කැමති නෑ. උන්වහන්සේට ඇඬුණා. එළියට ගිහිලා බොහෝම දුකසේ ජීව කම්බවණේ වෙනකොට බුදුහාමුදුරුවෝත් වැඩ හිටියේ. චුල්ලපන්තක හාමුදුරුවෝ විහාරේ කෙළවරකට වෙලා ඇස් වලින් කඳුළු ඇක්කිරෙන. බුදුරජාන් වහන්සේ එතනින් වඩින ගමන් ඇහුව චුල්ලපන්තක මොකද මේ දුකෙන් වගේ? මෙහෙ එන්න කීවා.
පොඩි හාමුදුරුවෝ ඉක්කරගෙන ගියා. ගිහින් ඇහුව බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි බුදුහාමුදුරුවෝ අහනවා මොකද චුල්ලපන්තක මේ? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ගාථාවක්වත් පාඩම් කරගන්න බෑ කිව්වා. විශාල උත්සාහයක් දරුවා එක ගාථාවක් පාඩන්නේ. මහා පන්තක ස්වාමීන් වහන්සේ කිව්වා සිවුරු ඇල්ලලා ගිහින් පිනක් කරගන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා චුල්ලපන්තක මේ බුද්ධ ශාසනයේ මහා පන්තකගේ දෙයක් නෙවෙයි කිව්වා. අන්න බලන්න බුදුහාඳුරගේ උත්තරේ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා චුල්ලපන්තක හාමුදුරන්ගේ මුළු සංසාර ජීවිතේම බුදුහාමුදුරන්ට වැටහුණා. පෙර එක ආත්මයක රජකම් කරපු රජ කෙනෙක්. බොහොම ලස්සනට ඉන්න ආසයි රජ්ජුරුවෝ. රාජකීය සලුපිලි බොහොම ලස්සනට සලුපිලි ඇඳලා රජ්ජුරුවෝ බොහොම ලස්සනට හැඩ වැඩ වෙලා ඉන්නවා. ලස්සනට හදාගත්ත රාජකීය සලුපිලි දවසක් රාජ සභාවේ තමන්ගේ මැගේ දහඩිය වැක්කිරිලා කිලුටු වෙලා තමන්ට මේ සලුපිලි දැක්කහම මේ වගේ කුණු කයක්නේ මං දරාගෙන ඉන්නේ. කොච්චර හොඳට පිරිසිදු කරලා සුවඳ ගල්වලා කොච්චර වටිනා සලුපිලි පොරෝගත්තත් සැරින් මේවා දුගද හමනවා කුණු වෙනවා. මේ දාඩිය වැක්කෙල්ලා කුණු ගෑවිලා මෙච්චර ලස්සනට තිබ්බ සලුව අපිරිසිදු වුණානේ කියලා එදා විශාල කලකිරීමක් ඇති වුණා කය ගැන. මේ කල්ප ගානකට පෙර සසරේ කතාවක්. බුදුරජාණන් වහන්සේ දැක්කා ඒ කලකිරීමම මතු කරලා ධර්මාවබෝධයට යවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉතා පිරිසිදු රෙදි කඩක් ශ්‍රී හස්තයට මවල ගත්තා. චුල්ලපන්තක හාමුදුරන්ට දුන්න චුල්ලපන්තක ඔබ වෙන මොකුත් කරන්න එපා. මේ රෙදි කඩ දිහාම හිත යොමු කරගෙන රජෝහරණන් 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 කියලා ඒක පිරිමදින්න කිව්වා. රජෝහරණන් කියන අපිරිසිදු වෙනවා. පිරිසිදු රෙදි කඩ දිහා හිත යොමු කරගෙන රෙදි කඩ පිරිමදින්න කිව්වා. ඒ වෙලාවේ දැන් සංඝයා සූදානම් වෙනවා ජීවකගේ නිවසේ දානයක්. ජීවක කියන්නේ බුදුහාඳුරන්ගේ ඒ වෙනකොට හිටපු සසර පිරුම් පුරාගෙන ආපු බුදු කෙනෙකුටත් වෙදකම් කරන්න වෛද්‍යවරයා. බොහොම දක්ෂ වෛද්‍යවරයා ජීවක. බුදුහාඳුරන්ටත් විරේක බෙහෙතක් කරා කියන ජීවක. ඒක හරි පුදුමයි. නෙළුම් මල් මිටි 3ක් දුන්නේ. බෙහෙතක් දාලා. විරේක බෙහෙතක් කරන්න ඕන වුණත් බුදුහාඳුරන්ව වෙහිසවන්න කැමති වුණේ නැහැ. උන්වහන්සේට වේදනාවක් ඇති නොවන විදිහට නෙළුම් මල් මිටි 3ක් දුන්න බෙහෙතක් දාලා. එක නෙළුම් මල් මිටියක් එකපාරක් ඉඹිනකොට එකපාරක් විරේක වෙනවා. ඊළඟ නෙළුම් මල් මිටිය ඉඹිනකොට නෙළුම් මල් සුවඳ එන්නේ හැබැයි විරේක වෙනවා. ඒ වගේ බෙහෙත් කරා කියනවා. මේ ජීවකගේ නිවසේ දානයක්. එදා බුද්ධ ප්‍රමුඛ සංඝයාම වැඩිය දානෙට චුල්ලපන්තක හාමුදුරුවෝ තියලා ගියා. ඔබ වහන්සේ රෙදි කඩ පිරිමදින්න කිව්ව එච්චරයි. දැන් දානෙට ගිහිල්ලා දානෙට ආසනවල ඔක්කොම බොහොම ගෞරවයෙන් ජීවක නිවසේ දානේ සකස් කරලා ආසන පනවලා දැන් වඩා හිඳවලා ඉස්සල්ලා ගිය ගවම දානේ බෙදන්නේ නැහැ නේ. ඉස්සල්ලා ඉතින් පින් අනුමෝදනාවක් එහෙම කරලා බුදුහාඳුරු දැන් ඔන්න ජීවක මොකද කරේ දානේ වාජනේ අරගෙන ඇවිල්ලා බුදුහාඳුරන්ගේ පාත්‍රයට බෙදන්න හදනකොට තථාගතයන් වහන්සේ අතින් වහගත්ත පාත්‍රය. අනේ ස්වාමීනි මගේ අඩුවක් වුණාද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා ජීවක එක අඩුවක් තියෙනවා. එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා ආරාමේ. උන්වහන්සේව දැන් එක්කන් ඉන්න කාලයයි කිව්වා. ඉක්මනට සේවකයෙක් යවන්න උන්වහන්සේ වඩම්මගෙන එන්න කිව්වා දානෙට. තව වෙලා තියෙනවා. ඒ වෙලාවේ සේවකයෙක් දුවගෙන ගියා ජීවක අඹවණේට යනකොට එකම පුද්ගලයා එක එක ස්වරූපෙන් ඉන්නවා. එකම කෙනා තමයි එක එක රූපෙන් ඉන්නවා. කෙනෙක් සක්මන් කරනවා, කෙනෙක් සිවුරු අනනවා, කෙනෙක් මිදුලාම දිනවා, කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. එක එක මේ ස්වරූපෙන් එකම රූපේ තියෙන එකම මූණකට. ගිය ගමන් බය වෙලා සේවකයා ආපහු ආවා. හිතාගන්න බෑ කිව්වා. එකම රූපේ ඇති කීප දෙනෙක් එක එක වැඩ කර කර ඉන්නවා කිව්වා. බුදුරජාන් වහන්සේ වදාලා ඔබ ආයෙමත් යන්න. ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේලා පිරිස අතරට ගිහිල්ලා අහන්න කිව්වා කවුද චුල්ලපන්තක? එක්කෙනෙක් අර පිරිසෙන් එක්කෙනෙක් කතා කරයි මමයි චුල්ලපන්තක. උන්වහන්සේගේ අතින් අල්ලන්න කිව්වා. අර ඔක්කොම නැති වෙයි. උන්වහන්සේ වෙක්කන් එන්න කිව්වා. දැන් මේ සේවකයා ගිහිල්ලා අර පිරිස අතරට ගිහිල්ලා ඇහුවා කවුද චුල්ලපන්තක මෙතනින්?
එක ස්වාමීන් වහන්සේ නමක් කතා කරා මමයි චුල්ලපන්තක. ගිහිලා උන්වහන්සේගේ අතින් අල්ලලා දන ගහලා වැඳලා අන්න තථාගතයන් වහන්සේ ඔබ වහන්සේට දානෙට වඩින්න කීවා. දැන් කාලයයි කියලා ඉක්කරගෙන ආවා. එදා දානශාලාවේ දානෙ බෙදන්න පෙරම බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස අතරේ කියනවා මහණෙනි මේ තමයි මගේ බුද්ධ ශාසනය තුල මනෝමය ශරීර මවන භික්ෂූන් අතර අග්‍රම කෙනා. එතකොට බලන්න අච්චර ගාථාවක් පාඩම් හිටින් නැති කෙනාට බුදුරජාණන් වහන්සේ පුංචි උපක්‍රමයක් දුන්නේ. පොඩි දෙයක්. ඒක හිතා ගන්න බැරි දෙයක්. ඒ වගේ කෙනෙක්ගේ සංසාර ගමන සසර ස්වභාවය බුදුහාමුදුරන්ට පේනවා. සමහර වෙලාවට අවුරුදු ගණන් වීරිය වඩලා සමාධි මාත්‍රයක් ඇති කරගන්න බැරි වෙච්ච අයට බුදුරජාණන් වහන්සේ පුංචි උපක්‍රමයක් දෙන්නේ. ඔය වගේ මේ බුද්ධ ශාසනයේ හිටියා ආරම්භක වීරිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථාන ලැබුවේ සෝන හාමුදුරුවෝ. සෝන මහරහතන් වහන්සේ රහත් වෙන්න පෙර සසර පින් තියෙන කෙනා රජපෞලක රාජකුමාරයෙක් හැටියට ඉපදුනේ. හරි ලස්සන රාජකුමාරියෙක්. තරුණ වයසේ එනකොට අර සියලු සැප සම්පත් රාජ්‍ය අතහැරලා පැවිදි වුණා පෙර පිනට. පැවිදි වෙලා දැන් පුදුම ආසයි නිවන් දකින්න. පුදුම වීරියක් තියෙන. කලබලයක්. හරි කලබලයි. ඉක්මනින් කරගන්න ඕනේ. ඉක්මනින් නිවන් දකින්න ඕනේ. ඒ වෙලාවේ දැන් භාවනාව ගැන ටිකක් ඉගෙන ගත්තා, කමටහන් ගත්තා. මං කොහොම හරි භාවනා කළා ඉක්මනින් රහත් වෙනවා කියලා ගියා කැලේකට. ගෙහිල්ලා වීරිය වඩනවා කියන්නේ උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තා මම නිදාගන්න ඉරියව්වෙන්වත් ඉන්නේ නැහැ. ඒකට ධර්මයේ කියන්නේ ජාගරියානුയോഗී කියලා. ඉඳගෙන භාවනා කරනවා. හිටගෙන භාවනා කරනවා. සක්මන් කරනවා. නිදාගන්න ඉරියව්වටවත් කය යොමු කරන්නේ නැහැ අදිෂ්ඨානෙ. ඔය වගේ වීරියෙන් භාවනා කරා මාසයක් ගියා. අවුරුද්දක් ගෙවුණා. අවුරුදු 2ක් 3ක් ගෙවුණා. අවුරුදු ගණනාවක් ගෙවුණා. සමාධියක් නැහැ. ධර්මාවබෝධිතිය සමාධි මාත්‍රයක්වත් නැහැ. එහෙම භාවනා කරා සමාධි මාත්‍රයකටවත් හිතෙන්නේ නැහැ. උන්වහන්සේ පුදුම වීරියකින් භාවනාක දැන් මේ බුදුහාඳුරු වැඩ ඉන්න කාලේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම වැඩ ඉන්නවා. එක ගාථාව අහලා මාර්ගඵල ලබන ශ්‍රාවකයෝ ගිහි අයත් මාර්ගඵලලාභීන් ඉන්න කාලෙක සෝන හාමුදුරුවෝ භාවනාක අන්තිමට සක්මන් කරලා යටිපතුල් පිපුරුවා කියන පැලුණා කියන සක්මනේ. සක්මනේම සක්මන් කළා යටිපතුල් පැලෙනවා. ඊට පස්සේ උන්වහන්සේ දැන් අඩිය තියන්න බෑ සක්මනේ යටිපතුල් පුපුරලා. දන ගහගෙන දනිස් දෙකෙන් සක්මන් කරා කියන. සක්මන පුරාම අඩිය තියෙන තැන ලේ පැල්ලා. පුදුම වීරියක් කියන්නේ දැන් සමහරු ඉන්නවනේ ඒ වගේ දැඩි වීරිය ආවහම ආයි මැරුණත් නවත්තන්නේ නැහැ කියලා හිතන අය ඉන්නවා. ඒ වගේ කෙනෙක්. උන්වහන්සේට දැන් අඩිය තියන්න බෑ. දන ගහගෙන දනිස් දෙකෙන් සක්මන් කළා දනිස් දෙක ඉදිමිලා. එහෙම වැටුණා. ඔය වෙනකොට අවුරුදු 55ක් ගිහිලා. පොඩි කාලයක්ද කියලා හිතා. ඒත් සමාධියක් නෑ. දැන් වෙන කෙනෙක් නම් ඔච්චර වීරිය වඩයිද? අතාරිනවනේ. ඉතින් එහෙනම් අපිට ලැබෙන්නේ අපිත් භාවනා කරනවා කියලා අතහරිනවනේ. උන්වහන්සේ අවුරුදු 55ක් වීරිය වඩලා බැරිම තැන හිතුණා මට පින නැතුව ඇති. අන්න හිත වැටිච්ච තැන. අවුරුදු 55කට පස්සේ හිත වැදුණා. මට පින නැතුව ඇති. එහෙම හිතෙනකොටම බුදුරජාණන් සිවුරු අරින්න හිතුණා. ඔන්න බලන්න එක පැත්තක් හිතන්න මහා පුරුෂයන්ට 80 මහා ශ්‍රාවකයන්ට අයිති කල්ප ලක්ෂයක් පෙරම් පුරපු අයට සිවුරු අරින්න හිතිලා තියෙනවා. උන්වහන්සේට හිතුණා සිවුරු ඇල්ල ගිහිල්ලා පිනක් කරගන්නවා මේක හරියන්නේ නැහැ කියලා අන්තිමට. ඒ සිතුවිල්ල එනකොටම බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දැක්කා. දික්කල අතක් හකුලනවා වගේ හකුලපු අතක් දිගහැරියා වගේ 이르දියෙන් පෙනී හිටියා. පෙනී ඉඳලා බුදුරජාණන් වහන්සේ අහනවා සෝන ඔබ වීරිය අතහැරියා නේද කියලා ඇහුවා. එතකොට සෝන හාමුදුරුවෝ කියනවා අනේ ස්වාමීනි බලන්න කිය මේ සක්මන. ඔය හැමතැනම තියෙන්නේ මගේ යටිපතුලේ ලේ පැල්ලම් කියෝ. මගේ මේ යටිපතුල් දිහා බලන්න කියෝ කකුල් ඔක්කොම පැලිලා පුපුරලා ලේ ගලනවා. දනිස් දෙක ඉදිමිලා. මං අවුරුදු ගාණක් වීරිය වැඩුවා සමාධි මාත්‍රයක් නැහැ කියෝ.
බුදුරජාණන් වහන්සේ බැලුවා සෝන හාමුදුරන්ගේ සංසාර ජීවිතවල කාලයක් මේ ඔය වීණාවාදනය කරලා සංසාර පුරුදු හරියට තියෙන සංගීත භාණ්ඩ වාදනය කරපු සසර පුරුදු. සසරි බොහෝ රජ පවුල්වල රාජ කුමාරවරු හැටියට ඉපදී ආපු පුරුද්දක් තියෙන. බුදුරජාණන් වහන්සේ ඇහුවා සෝන ඔබ පැවිදි වෙන්න කලින් රාජකුමාරයෙක්නේ. ඔබ ගිහි කාලේ හිටපු කාලේ ඔබ ආස කරේ මොකටද කියලා ඇහුවා. ස්වාමිනී මං ඉස්සර හරි ආසයි කිව්වා සිතාර් වාදනයේට. අන්න බුදුරජාණන් වහන්සේ සිතාරයේම උපමා කරලා කියනවා සෝන ඔබ ඉස්සර සිතාර් වාදනය කරනකොට තත් ඕනෑවට වැඩිය තද කරලා හිර කරොත් මිහිරි ස්වරයක් එනවද ඇහුවා. නෑ කිව්වා. සිතාරේ තත් ඕනෑවට වැඩිය බුරුල් කරලා ලිහිල් කරලා තිබ්බොත් ඒත් වාදනය කරන්න පුළුවන්ද ඇහුවා. අනේ ස්වාමිනී එහෙම නම් බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ අහන සෝන කොහොමද ඔහිනම් ඔබ සිතාර් වාදනය කරේ? තද කරන්නෙත් නැතුව බුරුල් කරලා තියන්නෙත් නැතුව අවශ්‍ය ප්‍රමාණයට සුසර කරලා මධ්‍යස්තව තමයි කියන තියාගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ සෝන ධර්මාවබෝධයට අවශ්‍ය වීරියත් ඔය විදිහම කියලා හිතන්න කිව්වා. වීරිය ඕනෑමට වඩා වැඩි වෙච්ච ගමන් වෙන්නේ හිත උද්දච්චයට යනවා. අපි කියන්නේ මේ හදිසියට මොකුත් කරගන්න බෑ කියලා. කලබලයි හිත. කොහොම හරි කරගන්න ඕනේ කොහොම හරි කරගන්න ඕනේ කොහොම හරි කරගන්න ඕනේ කියලා කලබලයි. හිත උද්දච්චයට යනවා කිව්වා. ඒ නිසා දැඩි වීරියක් ගන්නත් එපා. වීරිය අඩු වෙච්ච ගමන් මොකද වෙන්නේ? කුසීතකමට වැටෙනවා, කම්මැලිකමට, නිදිමතට වැටෙනවා. අපිට වැඩිපුර තියෙන වැඩි වීරියක් නෙමෙයිනේ. භාවනා කරන්න වාඩි වෙච්ච ගමන් නිදි කිරා වැටෙනවා. වැඩි දෙනෙක් එහෙමනේ. අපිට වීරිය අඩුයි. බුදුහාඳුරු පෙන්නනවා සෝන අඩු වීරියකුත් නැතුව කලබලයකුත් දැඩි වීරියකුත් නැතුව හිත උද්දච්චයට යන්නත් දෙන්නේ නැතුව කුසීතකමට වැටෙන්නත් දෙන්නේ නැතුව භාවනා නිමිත්ත අල්ලගෙන හිත පිහිටවන්න අවශ්‍ය වීරිය පමණක් ගන්න කිව්වා. අර සිතාරේ උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඔය බණ ටික අහලා සෝන හාමුදුරුවෝ එදා රාත්‍රී වීරිය වැඩුවා. ධර්මාවබෝධය ලැබලා කෙලෙසුන්ගෙන් මිදලා රහත් වුණා. එතකොට බලන්න මේ බුදු කෙනෙකුගේ තියෙන හැකියාව සංසාරයේ සියලු තොරතුරු බුදුහාඳුරන්ට කෙනෙක් දිහා බලපු ගමන් පේනවා. බුදුරජාණන් වහන්සේ හැමදාම උදෑසන මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා. කවුද අද දවසේ ධර්මාවබෝධය ලබන පින්වන්තමය? ඒ අයගේ සසර පින මතුවෙන්න සමහර වෙලාවට අකුසල් වලින් වැහිලා තියෙනවා. ඒ අකුසලයේ ගෙවෙනකම් පින මතුවෙන්නේ සමහර වෙලාවට. ඒ පින මතුවෙන්නේ කාගේද? අද දවසේ ධර්මාවබෝධය ලබන්න පින් තියෙන්නේ කාටද? කල්තියා බුදුවැසින් දකින්න. බුදුරජාණන් වහන්සේට පේනවා කෙනෙක් ඉන්නවා යොදුන් ගාණක් ඈත ඉන්නේ. හැබැයි සසර පින් තියෙනවා. එයා හොයාගෙන බුදුරජාණන් වහන්සේ යා ළඟටම යනවා. අන්න පිනට බුදුහාමුදුරුවෝ එයා ළඟටම යනවා. හැබැයි අපි හිතන්නේ ඒක හොඳ නෑ වගේනේ. හරිනම් එයා ඉන්න එපා බුදුහාමුදුරුවෝ ළඟට. අපිට හිතෙන්නේ එහෙමයි. හැබැයි පින් කරගත්ත කෙනා බුදුහාමුදුරුවෝ උපමාවකට පෙන්නනවා මහණෙනි සසර පින් තියෙන නිවන අරමුණු කරගෙන සංසාරේ පින් කරගත්ත කෙනා හිමාල පර්වතේ වගේ යොදුන් ගානක් ඈතට හිමාල පර්වතේ පේනවා කියන. ඒ වගේ තමයි කියන බුදු ඇසට එයා හොඳට පේනවා කියන. කොහේ හිටියත් සසර පින නැති කෙනා අන්ධකාරේ කකුල් දෙක ළඟ වැටෙන ඊතලයේ වගේ කියන. අන්ධකාරේ ඊතලයක් තියෙනවා කකුල් දෙක ළඟම වැටිලා පෑගෙනවා. ඒත් අපිට හිතෙන්නේ ලී කැලක් කියලා. හොයන්න බෑ. ඒ නිසා පින්වතුනි සසර පින කියන එක ඊටාම වැදගත්. ධර්මාවබෝධය කරා යන කෙනෙකුට සසර පිනති. ඒකනේ දැන් මහා මංගල සූත්‍රය උගන්වන්නේ. පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් ඇති බව. පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා. දැන් අපිට මේ බණ පදයක් අහන්න පුළුවන් ගමක ඉපදුනේ රටක ඉපදුනේ. බණ අහලා හිත පහදවන්න පුළුවන් පරිසරයක් ලැබුණේ. කල්යාණ මිත්‍ර සේවනයේ සත්පුරුෂ ආශ්‍රය පින් කරගන්න අවශ්‍ය හිත මිත්‍රාදී නෑදෑයෝ හරි පිනට කැමති අය හම්බෙන්නේ පෙර සසරි පිනක්. ඒකට කියන පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් ඇති බව. එහෙම පෙර පින නැත්නම් පිනක් කරන්න හිතුවත් ආපස්සට අදින අය තමයි ඉන්නේ වැඩිපුර. ඕවා කරලා හරියන්නේ නැහැ. ඔය බණ කියවලා කාටද හරි ගියේ. නිකන් බුරුට අතේ තියෙන එක නැති කරගන්න නැතුව උන් ඔහි ඉඳපල්ලා කියලා පුළුවන් තරම්
අර අපායේ පැත්තට අකුසලයේ පැත්තට මදින අය තමයි බොහෝ වෙලාවට හම්බෙන්නේ අකුසලයත් එක්ක. සසර පින් කරගත්ත කෙනාට තමයි කල්යාණ මිත්‍රයෝ ධර්මයට කැමති සත්පුරුෂයෝ මුණ ගැහෙන්නේ. ඒක සසර පිනක්. දැන් මේ ධර්ම මාර්ගය යනකොට බුදුහාඳුරෝ පෙන්නපු පළවෙනිම දේ තමයි මංගල සූත්‍රෙ පෙන්වුවේ මහා මංගල සූත්‍රය. ඉස්සල්ලාම් පෙන්වුවේ පණ්ඩිතානංච සේවනා නෙමෙයි. පණ්ඩිතයෝ ඇසුරු කරන්න අමාරුයි. අසත්පුරුෂයෝ ඉන්න තාක්කල්. පළවෙනි මේක මොකද්ද? අසේවනාච බාලාන. මේ මංගල කරුණු සියල්ල පිහිටන්න නම් පළවෙනියටම කරන්න ඕනේ අසේවනාච බාලාන. බාලයන් ඇසුරු කරන්න එපා කියන. බාලයන් කියන්නේ පාපී අදහස් ඇති. අපායට සංසාරයටම ඇදලා දාන පෞකාර සිතුවිලි ඇති. පෞකාර වචන, පෞකාර අදහස්. ධර්මයට කැමති නැති එවැනි අසත්පුරුෂයන්ගෙන් ඈත් වෙන්න. සාරිපුත්ත හාමුදුරුවන්ගේ තේර ගාථාවේ හරිය ලස්සනට කියනවා පාපී අදහස් ඇති. සද්ධර්මයට කැමති නැති. තුනුරුවන් ගැන ආදර ගෞරවයක් නැති කිසි කෙනෙක් කවදාවත් මා සමග එකතු වෙන්න එපා කියනවා. එවැනි අය සමග එකතු වෙලා ඇති වෙන ප්‍රයෝජනය මොකද්ද? එවැනි අය දකින්නවත් ලැබෙන්න එපා කියන. දකින්න ලැබුණොත් කතා කරන්න ලැබෙන්න එපා කියන. කතා කරන්න ලැබුණත් ඇසුරු කරන්න නම් ලැබෙන්න එපා කියන ජීවිතේ. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා කෙනෙක් සද්ධර්මයට ආදර ගෞරව ඇත්නම්, එයා ධර්මයේ දන්නවනම්, එයා සිල්වත් නම් ඒ උතුමන් මගේ හිස මත වැඩ සිටීවා කියනවා. එතකොට ඒ වගේ අපිට සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර කියන එක ධර්මයේ කරා යනකොට ඊටාම වැදගත් දෙයක්. ඒ නිසා පුළුවන් තරම් පාප මිත්‍රයෝ අඳුන ගන්න. අඳුනගෙන තරහ වෙන්න නෙමෙයි ඈතින් තියන්න. ආයේ ආකේ කිව්ව ඉච්චරයි. එතනින් එහා යන්න එපා. ඇසුරට යන්න එපා. කොහොමද කිව්ව ඉච්චරයි. ඈතින් තියන්න. ජීවිතේට ලං කර ගන්නකොට පවට බය, අපායට බය, කොහොම හරි ධර්මය අවබෝධ කර අනේ පිනක් කරගන්න ඕනේ, කුසලයක් වඩන්න ඕනේ, සිල් රකින්න ඕනේ කියලා හිතන හැම වෙලාවෙම ධර්ම කතාවට කැමති. ධර්මයේ කතා කරනකොට අනේ කොච්චර දෙයක්ද කියලා ඒකට එකතු වෙන අන්න ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍රෝ එකතු කරගන්න. දැන් ඕකේ ස්වභාවය දැන් සමහරු කියනවා අපි හැමෝම ඇසුරු කරනවා. අපි දන්නවා ගානට ඉන්න. අපි එයා එක්කත් ඉන්නවා මෙයා එක්කත් ඉන්නවා. ඕක කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නිකන් තමන්ව රවට්ටගෙන වංචනිකව හිටියට ඒක කරන්න බෑ. මොකද ධර්ම මාර්ගයේ යනකොට කල්යාණ මිත්‍ර සේවනයේ තරම් බුදුහාඳුරෝ පෙන්න දවසක් ආනන්ද හාමුදුරුවෝ විවේකයෙන් භාවනා කරනකොට ආනන්ද හාමුදුරන්ට මෙහෙම සිතුවිල්ලක් ආවා. මේ බුද්ධ ශාසනයෙන් අඩක් හරි භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයන් නිසා නේද? කල්යාණ මිත්‍රයන්ගේ උපකාර මත නේද කියලා ආනන්ද හාමුදුරන්ට හිතුණා. ආනන්ද හාමුදුරුවෝ බුදුහාඳුර ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට මෙහෙම හිතෙනවා. මේ බුද්ධ ශාසනයෙන් අඩක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ නිසා නේද? බුදුරජාණන් වහන්සේ වදාළ මාහේවං ආනන්ද මාහේවං. ආනන්ද ওই කතාව ආයෙ නම් කියන්න එපා කිය කවදාවත්. අඩක් නෙමෙයි මුළු සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත කියව. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව කල්යාණ මිත්‍රයෙක් හැටියට හඳුන්වලා දුන්නා. මහණෙනි තථාගතයන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයන් වහන්සේ ලෝකේ පහළ වීමෙන් ඉපදීම ස්වභාවයේ කොටගත් සත්වයෝ ඉපදීමෙන් නිදහස් වෙනවා. ලෙඩවීම උරුම කරගත් සත්වයෝ ලෙඩවීමෙන් නිදහස් වෙනවා. ජරා මරණ උරුම කරගත් සත්වයන් ජරා මරණ වලින් නිදහස් වෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උරුම කරගත් සත්වයෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙනවා. බුදුහාමුදුරුවෝ තමන් වහන්සේ කල්යාණ මිත්‍රයා හැටියට ලෝකෙට අඳුන්වලා දෙනවා මේ දේශනාව. එතකොට මේ මුළු සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයන්ගේ උදව් උපකාර මතමයි කියන. ඒ අතරේ අසත්පුරුෂ පෞකාරයෝ ඇසුරු කරොත් වෙන්නේ ඒ අය ධර්මයේ කරා යන්න ඉඩ දෙන්නේ නැහැ. කොහොම හරි වලටම ඇදලා ගන්න තමයි හදන්නේ. හැම වෙලාවෙම ඕවා කරලා හරි යනවද? ඔය පින් කරලා කාටද හරි ගියේ බං? මෙන්න මේ කාගෙන බීගෙන ඉඳලා මැරිලා මොකෙක් වුණාම මොකද? නැද්ද එහෙම අය? ඈ? ගෙවල් වල එහෙම නැද්ද? ඔය ඉන්නකම් කාලා බීලා ඉන්නවා නේ මැරුණාම මොකෙක් වුණාම මොකද බං? කවුද ඒ දන්නේ ඉතින්? ඕවා ඔහොම ධර්මයේ තිබ්බට ওই දිව්‍ය ලෝක අපාය ඔක්කොම මෙහි තමයි. ඔහොම කියාගෙන ඉන්න අය නැද්ද? ඉන්නවා.
ඔය අතර සමහර අය ඉන්නවා කොච්චර හොඳ කියලා ධර්මයට එන්න මෙහෙමයි අපායේ මෙහෙමයි පින්පව් මෙහෙමයි ඔහොම ඉන්න එපා කියලා කියනකොට අර පෙරපින් තියන අය ඉන්නවා සමහරු අකුසලයේ යෙදුනත් ඒවා කියනකොට අනේ ඇත්තනේ නම් අනේ හොඳයි අනේ සාදුයා මාව නිවැරදි කරනවා කොහොම හරි මේ අඩුපාඩු ටික හදා ගන්න ඕන කියලා හිතනවා. අන්න පෙර පින තියෙන කෙනාට එහෙම කියපු ගමන් එයා නිවැරදි වෙන්න හිතනවා. එහෙම පින නැතිම කෙනා මොකද? උඹලා නිවන් දැකපල්ලා අපිට අපාය හොඳයි කියන. කැමැතිම නැහැ. කේන්තියෙන් ඒක කියන්නේ. අපි යන අපාය කියන්න උඹලගේ පාඩු ඉඳපල්ලා කියන. එතකොට දැනගන්න අසත්පුරුෂයෙක් ඇසුරට නම් හොඳ නැහැ. ඒ වගේ අය ඈත් කරන්න ජීවිතෙන්. ඈතින් තිය නැත්නම් ඉතින් Tamanට ගැලවීමක් නැහැ කවදාවත් සසරේ. අපායටම තමයි. අපිට මේ අපාය යන ඔක්කොම ගලවන්න පුළුවන්ද? මතක තියාගන්න බුදුහාමුදුරන්ගේ නෑයන්ගෙනුත් ගොඩක් අපායට ගියේ. හැමෝම නිවන් දැක්කේ නෑ. දැන් බලන්න සමහරුන්ට පින තියෙනවා. හැබැයි මේ පින තියෙන වෙන දේවල් වලට. සුප්‍රබුද්ධ රජුරෝ ගැන හිතන්න. රජකම් කරන්න පින තිබ්බද නැද්ද? සුප්‍රබුද්ධ රජුරෝ කියන්නේ රජකම් කරන්න පිනක් තිබ්බා. බුදු වෙන මහා පින්වන්ත බෝධිසත්වයෙකුට තමන්ගේ ලෙයින් උපන් දුව විවාහ කරලා දෙන්න තරම් පින තිබුණා. යසෝදරාවගේ තාත්තනේ සුප්‍රබුද්ධ කියන්නේ. තවත් දරුවෙක් ඉපදුනා. දේවදත්ත සහෝදරයා. එතකොට මේ වගේ රජකම් කරා බෝසතාණන් වහන්සේව දන්නේ නැද්ද? කොච්චර ඇස් දෙකෙන් දැක්කද? ඇසුරු කරා මහා පින්වන්ත කෙනෙක් ඇස් දෙකෙන් දකින්න ඇසුරු කරන්න පින තිබ්බා. හැබැයි ඒ රජකම් කරලා අන්තිමට කෙලින්ම නිරේට පොළොව පලාගෙන පණ පිටින් අපායට ගියේ. බුදුහාඳුරන්ට මග අහුරලා නින්දා පහස කරලා පාර වළක්වලා මාලිගාවෙම පියගැට පෙළ ළඟදී පොළොව පලාගෙන පණ පිටින් අපායට ඇදිලා ගියා. ඊළඟට හිතන්න දේවදත්ත බුදුහාමුදුරුවෝ එක ආරාමේ හිටියා. එක විහාරේ හිටියා. බණ කියනවා ඇහිලා නැද්ද? බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පානව දන්නේව නැද්ද? බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දෙවනි වතාවට යමා මහ පෙළහර පෑවේ ශාක්‍ය වංශිකයන්ගේ මානි දුරු කරන්න. එතකොට මේ ශාක්‍ය කෝලිය පිරිස නෑදෑයෝ ඔක්කොම දැක්කා. නීග්‍රෝධාරාම භූමිය අහසේ බුදුහාඳුරු ගිනිදැල් විහිදෝමින් ජල දහරා විහිදෝමින් යමා මහ පෙළහර පාන. හැබැයි ඉරිසියාව කියන්නේ මහා භයානක දෙයක්. ඒ ඉරිසියාවෙන් එන ඊළඟ දේ තමයි වෛරය. ඉරිසියාවත් එක්කම බැඳිච්ච අනිත් දේ තමයි ඉරිසියාව ආපු ගමන් පලිගන්නමයි හිතෙන්නේ. ගුණයක් දකින්න ඉරිසියාව වැඩි වෙනවා එතකොට. ඒ ඉරිසියාවේ භයානකකම. දැන් බලන්න සමහරු කෙනෙක් දියුණු වෙනවා දකින්න ඉරිසියාව වැඩි වෙන්නේ නැද්ද? පංච අර භෝග සම්පත් නිසා ඉරිසියාව ඇති වෙච්ච කෙනාට කෙනෙක්ගේ භෝග සම්පත් දකින්න ඉරිසියාව වැඩි වෙනවා. එයා දියුණු වෙනවා දකින්න ඉරිසියාව වැඩි වෙනවා. ඒ වගේ බුදුහාඳුරෝ ගැන ඉරිසියාව ඇති කරගත්ත කෙනා බුදුහාඳුරන්ගේ ගුණ දකින්න ඉරිසියාව වැඩි වුණා. උන්වහන්සේට තියෙන පරිවාර සම්පත්තිය පිරිස් බලය රජවරු සිටුවරු උන්වහන්සේ ඉදිරියේ දන නමනවා දකින්න ඉරිසියාව වැඩි වෙනවා. මුලදී දැන් බලන්න ඉරිසියාවේ භයානකම කියන්නේ ඔන්න අජාසත් රජුරෝ හිතවත් කරගෙන දුනු ශිල්පීන් යොදවලා බුදුහාඳුරෝ මරන්න සැලසුමක් කරා. අර බුදුහාඳුරන්ව මරන්න ආපු දුනු ශිල්පීනුත් බණහලා සෝවාන් වුණා. දැන් වෙන කෙනෙක් නම් හිතනවනේ අනේ මං වැරදි. උන්වහන්සේ මහා පුදුම කෙනෙක්නේ. මේ රාජබටියෝ අනදීලා මරන්න යවපු අයව සෝවාන් කෙරුවා. උන්වහන්සේ මහා පුදුම කෙනෙක්. මං වැරදි කියලා හිතනවනේ. ඉරිසියාව ආපු කෙනාට එහෙම හිතුන්නේ. ඉරිසියාව ආපු කෙනා හිතුවා මේක නම් මිනිස්සු යොදවලා කරන්න බෑ. පලිගන්න කියලා යොදවන හැම කෙනාම ගිහිලා තෙරුවන් සරණ යනවා. එක්ක මාර්ගඵල ලබනවා. මේකට හරියන්නේ හිට්පිට නැති හිතක් පපුවක් නැති තිරිසනෙක්. ඊට පස්සේ මතක් වුණා නාලාගිරි ඇතාව. ඇතා සෝවාන් වෙන්න නෙමෙයිනේ. ඊට පස්සේ හිතුවා මේ තිරිසනාට සිහියෙන් යවුවොත් හරියන්නේ නැහැ. රාකල පෝල හින්දුවෙන් ඇනලා කුලප්පු කරලා අර ඇතාව අතෑරි. බුදුහාඳුරන්ට අනතුරක් කරා.
මේ හස්තියත් බුදුරජාණන් වහන්සේ ළඟ දන නැමුවා. වෙරි හිඳුනා. එදා ඉඳන් රජවාසලේ හිටපු ඇත්ගාලේ කීකරුම හස්තිය බවට පත් වුණා. දැන් හිතන්න ඔය වගේ තිරිසන් සතෙකුත් দমনය වුණාට පස්සේ වෙන කෙනෙක් නම් හිතනවනේ අනේ බුදුහාඳුරු මහා ගුණ ඇති කෙනෙක්. අර මහා හස්තියා රාකල පෝල හින්දුවෙන් ඇල්ලා කුලප්පු කරලපුව ඇතත් බුදුහාඳුරු ඉදිරියේ දන නැමුවා. මං වැරදි මම මේක මගේ ද්වේෂය නැති කරගන්න ඕන කියලා හිතනවන්නේ. ඉරිසියාවේ භයානකම පුදුම භයානකයි ඒ ඉරිසියාව. ඊට පස්සේ හිතුවා මේක මිනිස්සු යොදෝලා හරියන්නෙත් නෑ. තිරිසනෙක් යදෙව්වා ඒක හරියන්නෙත් නෑ. මගේ අතින්ම වැඩේ දෙන්නම් කියලා තමයි ගලක් පෙරළුවේ. මේක කාටවත් කියලා හරියන්නේ නෑ. මට යුවමනාව තියෙන්නේ මම්ම වැඩේ දෙන්නම් කියලා. බුදුහාඳුරෝ සක්මන් කරන වෙලාවේ විශාල ගලක් කොහොම හරි මුක්කු ගහලා ගානට හදාගෙන පෙරලන්න සැලසුම් කරලා ගල් පෙරළුවේ. එතකොට හිතන්න අපිට පේනවා ඊරිසියාව කියන එකයි මොන වගේ ಗುಣ දැක්කත් මොන තරම් පෙළහර දැක්කත් ඊරිසියාකාරයාගේ ඊරිසියාව වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෙමෙයි. ඒවා හරි භයානක කෙලෙස්. ඒවත් එක්ක එන්නෙම ඊළඟට පලි ගන්න සිතුවිලිමයි එන්නේ. මොනවා හරි උපක්‍රම යොදලා කොහෙන් හරි පලි ගන්න නැති කරන්න විනාශ කරන්න සිතුවිලි පහළ වෙනවා. ඒ නිසා ධර්මයේ දියුණු කරගන්න මේ කෙලෙස් සහිත සිතුවිලි දිහා ඔබ හොඳට ඔබේ හිත දිහා බලන්න. හිත දිහා බලලා ධර්මයේ කරා යන ලොකු උත්සාහයක් ගන්න. දැන් මේ අපේ මේ යුගයේ තුල ඔබ ගොඩක් වාසනාවන්තයි. එක පැත්තකින් ගොඩක් බණ ඇහෙනවා. හැබැයි මතක තියාගන්න අපි මේ ඉන්න කාලේ ධර්මය දියුණු කරන කෙනෙකුට ප්‍රායෝගිකව සමාජ පරිසරය දිහා ගත්තොත් අමාරුම කාලයක්. කෙලෙස් වැඩි. සිල් රකින්න හිතනකොට සීලේ බිඳෙන දේවල් දහසක් යෙදෙනවා. පරිසරය තුළ ඉන්නේ සත්පුරුෂ වෙස්ෙන් අසත්පුරුෂයෝ. ලෝකෙම තියෙන කෙලෙස් වැඩෙන දේවල් කුණු ගොඩවල් ඔක්කොම ඔලුවට එනවා. ඉස්සර දන්නේ නෑනේ ගම් වල ඉන්න මිනිස්සු මොකවත් නේ. දැන් සාමාන්‍යයෙන් හිතන්න මීට අවුරුදු 40කට විතර එහා ඉස්සර ටීවී තිබ්බේ නෑනේ අපේ ගම් වල ගෙවල් වලනේ. ටීවී නෑ ඉස්සර. එහෙම කාලයක් තිබ්බ අපි දන්නේ නෑ ලෝකේ රටේ වෙන දේවල් මොනවත් අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා. ওই ගමේ මොනවා හරි විස්තරයක් විතරයි දන්නේ. කාට හරි කරදරයක් වුණත් ওই ටෙලිග්‍රෑම් එකක් තමයි එන්නේ. වචන දෙකයි අයියා මලා. එහෙම නෙන්නේ. එතකොට ওই වගේ විස්තර අහන්න, කේලම් අහන්න ෆෝන් එකෙන් කනේ තියාගෙන මුළු ගමේම හැලී ටික විස්තර හොයන්න ඕව විදිහක් නැහැ. මිනිස්සු දන්නේ නැහැ. ගමේ ඉස්සර මොකක් හරි අපරාධයක් වුණොත් ඔය කවි කොළ ගහලා වික්ක මතක ඇතින්නේ. ගමක මිනිස්සු දුක් වුණා, ගමක් කම්පා වුණා, මොකක් හරි මිනිමරුමක් අපරාධය. අද අපිට ඒව ගානක්වත් නැහැනේ. දවසකට කීයක් අහනවද? ඒ සැනින් ඉවරයි. ආයි එහෙමද කිව්වෙච්චරයි. දැන් අපිට අපරාධ මිනිමරුම් දැකලා අහලා ඒවා සාමාන්‍ය දේවල් වෙලා. මහා විකෘති කෙලෙස් සහිත දේවල් අද අපි කම්පා වෙන දේ තව අවුරුදු 15ක් 20ක් යනකොට සාමාන්‍යම දෙයක් වෙනවා. අපි මේ යන්නේ පරම්පරාවට ඉස්සරහට කෙලෙස් ඇවිස්සලා මෘග සංඥා පහළ වෙන තැනකට යන්නේ මතක තියාගන්න. මේ යන්නේ එන්න පරම්පරාවට ඉස්සරහට ආවිෂ පිරිහෙනවා. මහා සාල කියලා සූත්‍රයේ බුදුහාඳුර පෙන්නන මහණෙනි මිනිසුන්ගේ ආවිෂ අවුරුදු 100න් 15ට බහිනකොට අධර්ම රාගයේ ලෝකෙ වැඩෙනවා කියන. විෂම ලෝභය වැඩෙනවා කියන. මිත්‍යා ධර්මයේ බලවත් වෙනවා කියන. ඔය කරුණ තුන බලවත් වෙනකොට දෙවියන්ගේ රැකවරණේ මනුලොවට අහිමි වෙනවා කියන. මිනිස්සු එන්න විකෘති වෙලා සත්තු වගේ කෙලෙස් වලින් විකෘති වෙවි පරම්පරාවෙන් පරම්පරාවට ආවිෂ අඩු වෙලා මුර්ග සම්වරසා වැහැලා මෘග සංඥා පහළ වෙලා ලේ පිපාසෙන් එකිනෙකා මරාගෙන අවසන් වෙන තැනකට එනවා කියන අනාගතේ. ඒක තමයි සත්ත අන්තක්කල්ප විනාශයක් හැටියට ධර්මයේ පෙන්නන්නේ. අපි මේ යන්නේ ওই පැත්තට යන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ ওই පැත්තට. ඒ නිසා ඊළඟට ඔබම හිතන්න දැන් ඔබේ පුංචි කාලේ හිතන්න දැන් මෙතන ඉන්නේ ගොඩක් වැඩි හිටියයි. මැදි වයස්වල අය වැඩි හිටියයි ඉන්නේ. එතකොට ඔබම හිතන්න මීට අවුරුදු 40කට 50කට 60කට එහා ඔබ ඉස්කෝලේ යන කාලේ ඔබ හැදිච්ච කාලේ ඔබේ පුංචි කාලේ ඔබේ අම්මලා තාත්තලා එක්ක ඔබ ජීවත් වෙච්ච ඒ පරිසරයයි ඇස් පනා පිට ඔබේ දරුවන්ගේ දරුවෝ ජීවත් වෙන දැන් පරිසරයයි ගැන හිතන්න.
විශාල විකෘතියක් පේන්නේ නැද්ද? දැන් ඉන්න පොඩි උන්ගේ මනස් ඔළුව කොච්චර විකෘති වෙලාද කියලා බලන්න කෙලෙස් වලින්. මතක තියාගන්න අපි ධර්ම අවබෝධයක් ලබන්නේ නැතුව ඔහේ නිකන් පින් ටිකක් කර කර ඔහේ ඉඳලා ඒ පිනක් මතුවෙලා ආයෙමත් මනුස්ස ලෝකෙට આવොත් මැරිලා මේකට આવොත් ආයි තව පරම්පරා 3-4ක් යනකොට ඉන්නේ අමුතු සත්තු වගේ මනුස්ස ස්වරූපේ තිබුණාට සත්තුන්ට අන්තයි ඉන්නේ මේ යන විකෘතියත් එක්ක ගියෝ. අනාගතේ ධර්මයේ දියුණු කරනවා කියන්නේ ආයි ලේසි කාලයක් නෙමෙයි. පින් කරනවා කුසල් වඩනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. බුදුහාඳුරෝ පෙන්වනවා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා මිනිස් ආයුෂ අවුරුදු 10ට ලං වෙගෙන එන කාලෙ වෙනකොට කුසල් කියන වචනේවත් අහපු කෙනෙක්වත් ලෝකෙ ඉතිරි වෙන්නේ නැහැ කියන. එතකොට කුසල් වඩනවා තියා කුසල් කියන වචනේවත් අහපු කෙනෙක්වත් ලෝකෙ නැහැ කියන. ඒ නිසා එන්නේ අනාගත ලෝකේ ධර්මයේ බලවත් වෙනව නෙමෙයි අපි ඉතින් බුදු සසුන බැබලේවා කීවට එන්න විනාශ වෙවි යන කාලය. එන්න බලවත් වෙන්නේ මාර බලවේගي බලවත් වෙනවා. ලෝකේ අකුසල් බලවත් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙනවා. අපිට වෙන ගැලවීමක් නැහැ. එකම දෙයයි තියෙන්නේ බුදුහාඳුරේ ඒකයි පෙන්වුවේ මහණෙනි අඬා හරි සිල් රකින්න. හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න වෙහෙසෙනවා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ. ලේසි නෑ. කෙලෙස් වැඩි කාලයක්. අකුසල් බලවත් කාලයක්. ධර්මයේ දියුණු කරන්න අමාරුම කාලයක්. ඒ අමාරුයි කියලා විකල්පයක් නෑ. වැටෙන්න තියෙන්නේ අපායට. ඒ නිසා අපායේ බය දකිමින් මරණ සතිය වඩන්න කියනවා අපාය ගැනම හිතන්න කියනවා කොහොම හරි මං ගැලවෙනවා කියලා හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ ඔබ ගැන හිතන්න ධර්මයේ දියුණු කරගන්න වීරියක් වඩන්න කවුරුත් නැහැ ඔබට. මේ මනුස්ස ජීවිතය තුල අපිට දැන් යාළුවෝ හිතවත්තු නෑයෝ මට ඔයා නැතුව බෑ කියන කට්ටිය ඕන තරම් ඉඳී. හැබැයි ඔය සංසාරේ කොච්චර ඉන්නේ නැද්ද කියලා හිතන්නේ. දැන් පෙරත් අපි හිතන්නේ නැති ඌවා කරලා හරියන්නේ නැහැ. යුතුයකම් තියෙනවා. මේ දරුවෝ ගැන කවුද බලන්නේ? මේවා ඌවා කරලා හරියනවද? මේ මුන්ට යුතුයකම් කරන්න එපා කිය කියලා. දැන් අපි හිතමු මැරුණා කියලා. දැන් අපි හිතනවද උන් ගැන? දන්නේවත් නැහැ. දැන් අපිට තියෙන අලුත් බලාපොරොත්තු. අලුත් බැඳීම්. අලුත් දේවල් එක්ක දැන් හිතනවා. දැන් මේ අය ගැන හිතනවා මේවා අපි දුක් මහන්සිලා අපේ පරම්පරාවෙන් ආපු ඒවා මේවා කොහොම හරි රැක ගන්න ඕනේ. මේවා අපේ දේවල්. මේවා එහෙම නැති වෙන්න දෙන්න බෑ. ඕවා කරලා හරියනවද? ඒ නිසා අපිට යුතුයකම් තියෙනවා දැන්. හැබැයි හුස්ම ටික ගියාට පස්සේ ආයි කොහේ හරි ගිහිල්ලා ඉපදුනාට පස්සේ එතනට බැඳෙනවා. බුදුහාඳුරෝ පෙන්වන්නේ තණ්හාවේ ස්වභාවය යායන් තණ්හා පෝනෝ භවිකා. යම් තණ්හාවක් ඇද්ද පුනර්භවයක් උපද්දවනවා. නන්දි රාග සහගත ආස්වාදයෙන් ඇලෙනවා. තට්ඨාභිනන්දිනී උපෝපන් තැන සතුටින් පිළිගන්න. ඒක නරකයි කියන්නේ එතන සතුටින් පිළිගන්න. මේ මනුස්ස ජීවිතය අතහැරලා අපි හිතමු වඳුරෙක් වෙලා ඉපදුනා කියලා. එයා අකුසලයක් ඇදිලා මනුස්ස ජීවිතය අතහැරලා වඳුරෙක් වෙලා ඉපදිනවා. දැන් වඳුරා හිතනවද මේ මගේ පෙර ජීවිතේ දරුවෝ කොහොමද දන්නේ? ඉඩ කඩන් එහෙම කොහොමද දන්නේ හිතනවද? නෑ. දැන් වඳුරාගේ ලෝකෙ මොකද්ද? වඳුරු අම්මා, වඳුරු තාත්තා, වඳුරු රැළ අර ගහෙන් ගහට පනින එක, හපා ගන්න එක, පොර කන එක ඒක තමයි ලෝකේ. ඒකට ඇලුම් කරනවා, ඒකට ආස කරනවා. උපෝපන් තැන සතුටින් පිළිගන්නවා. තට්ඨාභිනන්දිනී. නන්දි රාග සහගත ආස්වාදයෙන් ඒ වඳුරු ආත්මිට වඳුර ඇලුම් කරනවා. එයා ඊතන ලෝකයක් ගොඩ නගනවා. හැම තැනම එහෙමයි. പ്രേත ලෝකෙ ඉපදිච්ච പ്രേතයා අපි හිතුවට අනේ පව් අපේ නෑයා මෙතනින් ගලවන්න ඕන කියලා ඔහු පිංගන්නවත් කැමති නෑ. බොහෝ പ്രേතයෝ පිංගන්න කැමති නෑ සුවපත් වෙන්න. ඒ ආත්මිට ඇලුම් කරනවා. අපිට දුකක් කියලා හිතුණට ඔහුට ඒක දුකක් නෙමෙයි. ඔහු ඒ දුකට ඇලුම් කරමින් ඒක තුල දුක් විඳ ඒක තුල ජීවත් වෙන්න කැමති වෙනවා. දැන් බලන්න සමහරු නිකන් මනුස්ස ලෝකෙම හිතන ওই සමහරු ඉගන්නෝ අපිට අනේ පව් කියලා හිතෙනවා. සමහරු ගිහිල්ලා අනේ පව් කියලා ගෙවල් හදලා දෙනවා. ගෙවල් වල ඉන්නවද? නෑ. ගිහිල්ලා සමහරුන්ට ගෙවල් හදලා ජීවත් වෙන්න ක්‍රම හදලා දීලා
කොච්චර හොඳට නාවල ඇඳුම් අඳිනවා. ටික වෙලාවකින් යනකන් ඉඳලා ඇඳුම් ගලවලා වැරහැල් ටික ඇඳගෙන ආයි පහරට එනවා. එයා ඒකට ඇලුම් කරනවා. කර්මයෙන් Tamanට ලැබිච්ච ආත්මයට ආස කරනවා. බැනුම් අහා නින්දා විඳ විඳ පාරේ තෙමි තෙමි අර යන දුක්ඛිත ජීවිතේ එයාට ඒක කර්මයෙන් ලැබිච්ච දේ. මේ සසරේ ස්වභාවය එහෙමයි. ඒ නිසා ධර්මයේ දියුණු කරගන්න වීරිය වඩන්න අප්‍රමාදී වෙන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. බත්තර මුල්ල සුභූතිපුර පදිංචි W ටියුඩර් පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා ඥාති හිත මිත්‍රාදීන් තමයි අද මේ ධර්මානුශාසනාව සිදු කරමින් දායකත්වය දරුවේ. ඉතින් ඔබ හැම දිනම ටියුඩර් පෙරේරා මහත්මයා ඇතුළු ඒ ඥාතීන් දූදරු ඥාතීන් පවුලේ හැම දිනම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්මාවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. මේ පින්වත් හැම දිනම සිහිපත් කරගන්න මිය පරලොව ගිය සියලුම සංසාරගත ඥාති පරලොව සැපත් එඩ්මන්ඩ් පෙරේරා ලොරෙන්සි පෙරේරා W සූටින් සිඤ්ඤෝ ප්‍රධාන මේ පින්වතුන්ගේ මව්පිය දෙපාර්ශවයේම මිය පරලොව ගිය සංසාරගත සියලු ඥාති සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේත් පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. අපවත් ඒ වදාළ පූජනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් සංසාරික පාරමී ධර්ම පුරාගෙන උතුම් ලෞතුරා බුද්ධත්වයේ පිණිසම උන්වහන්සේට මේ පිනත් ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම ඔබ හැම දිනාගෙම මිය පරලොව ගිය සියලු සංසාරගත ඥාතීන් රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවනුත් මේ පින් අනුමෝදන් වෙලා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීමත් දැනට 99 වන වියේ පසුවන බේබිනෝනා මෞතුමියට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියන ආශිර්වාදය. ඒ වගේම බෞද්ධ නාලිකාවේ කටයුතු කරන බොරලන්දේ වජිරනාන් ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම. මේ ධර්ම දානමේ පින්කමට අතහිත දුන් හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා ආශිර්වාදයක්ම වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා වේවා කියලා ආශිර්වාද කරනවා. ඕමයද ගන්න අභිවාදන සීලිස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඒ උතුම් වූ සදරම දේශනා පවත්වා වදාළ පූජ්‍යපාද කලිකමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.